සදහම් දේශනා බොදුනුවන්ගේ හදවතේ නාලිකාව ලෙසින් මුළු ලෝකවාසීන්ට අපි සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. නිරන්තරයෙන්ම අපගේ අරමුණ අපගේ දර්ශනය බවට පත්වන්නේ සියලු ලෝකවාසීන්ට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමයි. අද දවසේදී මීළඟ දායකත්ව ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබනවා තිලකා අත්තනායක මහත්මිය විසින්. ඇයගේ අරමුණ බවට අද දිනේදී පත්වන්නේ 2020 ජනවාරි මාස මියගිය ස්වාමි පුරුෂයා වන ආර්යදාස අත්තනායක මහතාට පින් අනුමෝදන් කිරීම සහ මියගිය දෙමාපියන් වන බී.එම්. සිසිලියන් පතිරාජ ඒ වගේම බී.එම්. පියදාස කියනා වූ මවටත් පියාටත් පින් අනුමෝදන් කිරීම ඒ වගේම සියලුම ආත්මවල සහ සම්බන්ධ නෑදෑයින්ටත් පින් අනුමෝදන් කිරීම. දරුවන් වන තමර හර්ෂදේව බිම්බා දිනේෂා සහ මුළුබුරන් වන ජයවි සවිජ ඩිනන් එෂානා යන සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව හේතු වාසනා වේවයි ඇය විසින් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම සැප්තැම්බර් මාස මියගිය නන්දසිරි පැස්කුවල් මහතාටත් ලංකාවේ වෙසෙන කුසුම් ජයසිංහ සහ පවුලේ සියලුම දෙනාටත් සුනිලා හේවවසම් සහ පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී සියලුම සත්වයින්ට නිරෝගී සුවය සහ නිර්වාණ අවබෝධය ඇය විසින් ප්‍රාර්ථනා කරනු ලබනවා. මෙම දායකත්ව ධර්මදේශනය සඳහා දවසේදී වැඩම වදාළන්නේ අපගේ හොරණ දික්හෙන්පුර ශීලසුව අරණ නිර්මාතෘවර එමෙන්ම අතුරුගිරිය සදහම් පදනමේ නිර්මාතෘවර අතිපූජ්‍ය ගලිගමේ ඥානදීප අප නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. ලොවට සෙත් පතන උන්වහන්සේට අපි පාද නමස්කාර පූර්වක ගෞරවයෙන් යුතුව ආරාධනය කරන්නට කැමැතියි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි කොළඹ ටෙලිවිෂන් මෙස් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක අද එකතු වෙලා ඉන්නේ. පිංගතුනි, අද මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ තිලකා අත්තනායක මහත්මිය විසින්. එතුමියගේ අරමුණ තමයි 2020 ජනවාරි මාස මිය පරලොව යන්නට යෙදුණු ස්වාමි පුරුෂයා වන ආර්යදාස අත්තනායක මහත්මයාට පින් අනුමෝදන් කිරීමත් මිය පරලොව යන්නට යෙදුණු දෙමාපියන් වන බී.එම්. සිසිලින් පතිරාජ මෑණියන් බී.එම්. පියදාස පියාණන් ඇතුළු වර්ග පරම්පරාගත සංසාරගත සියලුම මියගිය ඥාතීන් සිහිපත් කළ පින් දීමත් තම දරුවන් වන තමර හර්ෂදේව බිම්බා දිනේෂා සහ මුණුබුරන් වන ජයවි සවිජ ඩිනන් එෂානා යන ඒ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුල්වල සියලු දෙනාටම සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒවගේම සැප්තැම්බර් මාස මියගිය නන්දසිරි පැස්කුවල් මහතාටත් ලංකාවේ වෙසෙන කුසුම් ජයසිංහ සහ පවුලේ සියලු දෙනාටමත් සුනිලා හේවාවසම් සහ පවුලේ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට නන්දසිරි පැස්කුවල් මහතා ඇතුළුවේ පවුල්වල
මිය පරලොව යන්නට ඉදුණු සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අසනීප තත්ත්වයෙන් පසුවෙන BM සාන්ති මහතාට නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි මේ ධර්මානු ශාසනාව දායකත්වය දරන්න. ති මේ පිංහතුන් ඒවගේම රාග දවේශ මෝහාදී සිතුවිලි වලින් මිතෙන ආකාරය ගැන ධර්මානුද ශාසනාව සිදු කරන්න කෙන ඉල්ලීමකොත් ධර්ම දේශනාව සඳහන් කරනවා. තිං එහෙමනගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් බණහන් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මුලින්ම. පිංහතුනේ බණයසීම අපිට නිවන්දොරටුවක්. දැන් ඔබෙන් ඇහුත් ඇයි මේ බණහන්නේ. ඇයි ඔබ පින්කං කරන්නේ. ඇයි ඔබ දන් දෙන්නේ. ඇයි ඔබ මේ සිල්රකින්න මහන්සිගන්නේ. ඇයි ඔබ මෙහෙම කරන්න. බොහෝ දෙනෙකින අනේ කොහොමහරි සංසාරයෙන් මිදෙන්න ඕනෑ. මේ සතරාපායෙන් කොහොමහරි අඩුගානි සෝවාන් වෙන්නවත් තියෙනවන කොහොමහරි නිවන් දකින්න තියෙනවන අන්නේ අදහස ඒ හැඟීම බොහෝ බෞද්ධයන් තුළ තියෙනවා. හැබැයි බොහෝ දෙනෙක් මොකක්ද නිවන් දකිනවා කියන්න මොකක්ද ධර්මාවබෝධය කියන්න කොහොමද මේ මාර්ග පලගෙන ලොකු දැනුමකු සමහරුන්ට නෑ. හැබැයි තමන්ගේ පරම්පරාවෙන් හරි පුංචි කාලේ නං අහල තියෙන නිසා හරි මේ ධර්මාවබෝධය ගැන හැඟීමක් තියෙන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ඉලක්කය බුදුරජාණන් වහන්සේ අපිට මේ විදිහට පෙන්නවා. පැවිදි ශ්‍රාවකයන්ට ගිහි ජීවිතය අතහැරලා කුඩාවුද මහත් වූද ඥාතීන් අතහැරලා නිවන් අවබෝධ කරගන්න අදහසෙන්ම පැවිදි වෙන පැවිදි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් පෙන්නවා. මහනිනි මගේ පැවිදි ශ්‍රාවකයන් මේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න මහන්සිගන්න. අන්න ඒ අයගේ පරමාදර්ශී චරිතේ සාරිපුත්ත හාමුදුරු මුගලන් හාමුදුරුව උන්වහන්සේලා වගේ වෙන්න මහන්සිගන්න. උන්වහන්සේලා ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරල මේ බුද්ධ ශාසනයේ සෝභමාන කරපු ඒ උතු මග්‍රශ්‍රාවකයන් වහන්සේලා අරමුණු කරගෙන පැවිදි ශ්‍රාවකය තමන්ගේ ජීවිතයේ ගත කරන්න කියන. ගිහි ජීවිත අතහැරලා පැවිදි භාවයට පත්වෙච්ච භික්‍ෂුණීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් පෙන්වා මගේ පැවිදි ශ්‍රාවිකාවන් කේමා උප්පලවන්නා වගේ වෙන්න මහන්සිගන්න. අන්න ඒ අයගේ ජීවිතේ පරමාදර්ශී චරිතය මේ ශාසනය තුළ කේමා උප්පලවන්නා වගේ රහත් භික්‍ෂුණීන් වහන්සේ නමක් බවටම පත්වෙනවා කියලා ඒ අය අරමුණු කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම වඩන්න කියනවා. ඊළඟට ගිහි ජීවිතය ගත කරන බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ ඉන්නවා උපාසක උපාසිකා. ඔක්කොම සිව්වනක් ශ්‍රාවකයෝ ගත්තහම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ගිහි ශ්‍රාවකයගේ උපාසකයගේ පංචසීලේ රකින පෝයට උපෝසත සීලයක් සමාදන් වෙන තෙරුවන් සරණගේ මේ ධර්මමාර්ගි ගමන් කරන ගිහි ශ්‍රාවකයකුගේ ඉලක්කේ තමයි මම චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙනවා. හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ කෙනෙක් වෙනවා කියලා ඒ අය අරමුණු කරගෙන ගිහි ජීවිතයේ තුළ ගුණධර්ම වඩන්න කියන. පිංහතුනි ඒ අය ගිහි ජීවිතයේ අනාගාමී ඵලය දක්වාම ධර්මය වඩාගත්ත ආර්ය ශ්‍රාවකයෝ. එමනම් ගිහි ශ්‍රාවකයකුට බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඉලක්කේ ගිහි ශ්‍රාවකයකුට මේ ධර්මමාර්ගයේ යන්න පුළුවන් ඉහළම තැන අනාගාමී ඵලය. එතකොට අනාගාමී ඵලයට පත්වෙච්ච චිත්ත ගෘහපතිතුමා හත්තාලෝක පුත්ත සිටුතුමා ඒ අය අරමුණු කරගෙන මමත් ඒ වගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා කියලා ඒ අය තමයි ගිහි ශ්‍රාවකයන්ගේ පරමාදර්ශී චරිත. ඒ විදිහට ජීවිතයේ ගුණධර්ම පුරන්න කියනවා. ඊළඟට උපාසිකාවන් ගිහි ජීවිතය ගත කරන කාන්තාවන් උපාසිකාවන් නිති පන්සිල් රකින පෝයට උපෝසත සීලෙ සමාදන් වෙන සීලාදී ගුණධර්ම පුරාගෙන නිවන් අවබෝධයට මහන්සිගන්න උපාසිකාවන් මම කේමා වගේ මම බුදුහාන්දුරු පෙන්නනවා ඒ අයගේ ඉලක්කේ තමයි මම කුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙනවා.
වේලු කණ්ටකී නන්දමාතා වගේ කෙනෙක් වෙනවා. අන්න ඒ අයගේ පරමාදර්ශී චරිත. කුජ්ජුත්තරා කියන අනාගාමී වෙච්ච කෙනෙ. වේලු කණ්ටකී නන්දමාතාව කැන ගිහි ජීවිතේම අනාගාමී පලට පත්වෙච්ච ශ්‍රාවිකාව. එතකොට ඒ ශ්‍රාවිකාවෝ ඒ අයගේ ජීවිතයේ පරමාදර්ශී චරිත. එහෙමනම් ගිහි ශ්‍රාවකයෙක් ගිහි ජීවිතය තුළ රැඳෙමින් තමන්ට මේ ධර්මමාර්ග යන්න පුළුවන් ඉහළම තැන අනාගාමී පලේ දක්වාම යන්න මේ ජීවිතය වීරිය වඩ. අනාගාම අපි බලමු ඉස්සල්ලාම මේ දර රාගදවේශ මෝහ ප්‍රහාණය වෙන්න මේ ධර්මමාර්ගය තුළ මොන විදිහටද. පිංහතුනේ ඉස්සරලාම මේ පටන්ගන්නකොටම නිවන් දකිනව නෙමේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මමාර්ගය පෙන්වා මේක හරියට මහා සාගරයේ පිළිවලින් ගැඹුර කරායනවා වගේ. පහරාද සූත්‍ර පහරාදකින අසුරේන්ද්‍ර යහනෝ සාමීනී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේගේ ශ්‍රාවකයෝ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරම් ආස කරන්නේයයි ඇලුම් කරන්නේයයි. බුදුරජාණන් වහන්සේ කාරණ අටක් විස්තර කරන එක පළවෙනි කාරණය තමයි මගේ ශ්‍රාවිකාව ඉස්සල්ල බුදුහාමුදුරහනෝ ඉස්සල්ලා ඔබ කියන්න මේ අසුරයන් මහා සාගරයට ආස කරන්නේයයි. එතකොට ඒ අය මේ දෙව්ලොව ඉන්න දිවි අසුර පිරිස මහ මුහුදට මහා සාගරයට ආස කරන කාරණ අටක් විස්තර කරන. ඒක පළවෙනි කාරණය වුන් කියෙන ස්වාමීණි මහා සාගරයේ පිළිවලින් ගැඹුර කරා යනවා. ක්‍රමානුකුළු දැන් ඔබ දන්න ඔබ වෙරලට ගිහිල්ලා රැල්ල පාගල ඇතින. එතකොට අපි වෙරලට ගිහිල්ල බලනකොට මුහද දිහා අර ලිදක් ළඟට ගිහිල්ලා ලිඳට එබෙනවා වගේ අගාධයක් නෙමේ තියෙන්නේ. ක්‍රමානුකූලව ටික ටික තමයි මහා සාගරයේ ගැඹුරට යන්න. ඒක මහා සාගරය ආශ්චර්යයක් හැටියට අසුරයන් දැකලා ඔවුන් මුහුදට ඇලුම් කරනවා. බුදුහාදුර විස්තර කරන මගේ බුද්ධ ශාසනයත් ඔය සාගරය වගේ. මේ බුද්ධ ශාසනයත් පිළිවලින් ගැඹුර කරා යන්නේ. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ක්‍රමානුකූලව අනු පිළිවලින් ධර්මාවබෝධය කරා යන්න. එනිසා පටන්ගන්න තැනම රහත් වෙනවා නෙමේ. ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදිනවා. බණහලා මේ ධර්මය අහලා අපාය බය ඇති වෙනවා. නැත්නම් අපි දන්නේ නෑනේ සතරාපායක් කියල දෙයක් තියෙනවා. මෙන්න මේ විදියට සතරාපාය මහගෙදර කරගෙන යන භයානක ගමන අපි මේ ගමන් කරන්න. සංසාරික සත්වයා මේ සසර ගමන ගැන බිය ඇති කරගෙන තමයි සද්ධාවට එන්නේ. උපනිස කියන සූත්‍ර බුදුහාන්දුරුව පෙන්නනවා දුක්කූප නිසා සද්ධහා සද්ධාවට හේතුවක් තියෙනවා. සද්ධහා උපදින්න. සංසාර දුක සසර බය මේ භයානක සංසාර ගමන ගැන වැටහෙන්න තමයි යාට මං කොහොමද මේකෙන් මිදෙන්නේ. අන්න මේ භයානක සංසාර ගමනින් මිදෙන මගේ ගුරුවරය මගේ ශාස්තෘන් වහන්සේ මඟ පෙන්නන කෙනා බුදුරජාණන් වහන්සේ මං ඒ වෙනුවෙන් සරණ යනවා. උන්වහන්සේ වදාළ ධර්ම මාර්ගය මන් සරණ යනවා. සසර දුකින් මිදෙන වැඩ පිළිවෙලක් හැටියට. ඒ මාර්ගයේ ගමන් කළ ප්‍රතිඵල ලබපු ශ්‍රාවකයන් මන් සරණ යනවා. ඒ අය තමයි මගේ ගම මේ නිවන් මගේ පෙරගමන්කරු ප්‍රතිඵල ලබපු අය. මමත් මේ මාර්ගය වඩනවා. අන්න තුනුරුවන් ගැන සද්ධාවට එන්නේ බණහල ධර්මය ගැන විමසල ඇතිකරගන්න සංසාර බයත් එක්. එනිසා පිංහතුනේ මේ පෘතජ්ජන පුද්ගලයා පෘතජ්ජන කියන එක තේරුම ඉස්සල්ලාපි තේරුම් ගම. සාමාන්‍ය මොකද සමහරු නොදන්නකමට තමන් ගැන බොහෝම ඉහල තනතුරක් වගේ සමහරුගෙන අපි ඉතින් පෘතජ්ජනන අන්න එහෙම කියනයි උබහල ඇති ඔබේ සමාජ අපි ඉතින් පෘතජ්ජනයන පිංහතුරි පෘතජ්ජන කියන එක හරි තේරුම ඔබ ධර්මානුකූලුව දන්නවන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අශෘතවා පෘතුජ්ජනෝ කියල පෙන්න්න ධර්මයක් අහපු නැති. අශෘතවා ආර්යන් වහන්සේලා ධර්මීන් දැකලනේ ආර්යන් වහන්සේලා අඳුනන්නේ ආර්යන් වහන්සේලාගේ ධර්මය තුළ හික්මිලා නෑ. අර්යානං අදස්සාාව අරිය දම්ම සකෝවිදෝ අරිය දම්මේ අවිනීතු. ඒ ඇන ආර්යන් වහන්සේලා ගැන දන්නේ නැති ධර්මය තුළින් අඳුනන්නේ නැති
උන්වහන්සේලාගේ ධර්මයක මෙලෝ හික්මීමක් නැති. ඒ කියන්නේ සීලාදී ගුණ ධර්මයක් පුරුදු කරන්නේ නැති. ඊළඟට බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දන්නේ උන්වහන්සේගේ ධර්මය අහලා නැහැ. ඒ ධර්මයේ හික්මෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි බුදුහාඳුරු පෙන්න මහණෙනි පෘථග්ජනයා අතින් ඕනෑම වෙලාවක තමන්ගේ අම්මා මරණවා කියන එක ඔහු අතින් වෙන්න පුළුවන්. ඕනෑම මොහොතක තමන්ගේ පියා මරණයට පත් කරනවා කියන එක පෘථග්ජනයෙක්ගේ අතින් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් වුණත් මරන්න තමන්ගේ හිත පෙළඹෙනවා කියන එක පෘථග්ජනයෙක්ගේ අතින් වෙන්න පුළුවන්. සංඝ බේදයක් කරන්න ඒ විතරක් නෙවෙයි බුදුහාඳුරගේ ශරීරය ලේසොලවන්න උනත් ඕනම වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන්. මනස ඒ විදිහට හැඩ ගැහෙන්න පුළුවන්. ඒකයි පෘථග්ජන. පංචානන්තරී අකුසලයක් ඕනම මොහොතක ඔහු අතින් වෙන්න පුළුවන් කියන. ඊළඟට ඕනම මොහොතක නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. පින් පව් කියලා දෙයක් නෑ, මෙලෝ පරලෝ කියලා දෙයක් නෑ. ඕනම අපරාධයක් කරන්න මනස පෙළඹෙනවා. එහෙමනම් කවුරු හරි තමන්ව අඳුන්වලා දෙනවා අපි ඉතින් පෘථග්ජනනේ. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? අපි ඕන වෙලාවක අපේ අම්මා තාත්තා වුණා මරන්න පුළුවන් අය නෙමෙයි. අපි මේ වගේ ඕනම අපරාධයකට අපි ලෑස්ති අයනේ. අන්න ඒක තමයි මේ නොකිය කියන්නේ. පෘථග්ජන කියන එක අදහස. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවට පස්සේ ඔහු ආර්ය ශ්‍රාවකයෝ තෙරුවන් සරණ ගියාට පස්සේ එතන ආර්ය ශ්‍රාවක කියන්නේ මගඵල ලැබුවා කියන අදහසම නෙමෙයි. පින්වතුනි යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ තුලින් සංසාර බයක් මේ සංසාරය ගැන සංසාර බය ඇති කරගෙන බුදුන් සරණ යනවා. මං අද පටන් බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට පිළිගන්නවා. උන්වහන්සේ වදාළ ධර්ම මාර්ගේ මං කොහොම හරි පියවරෙන් පියවර හරි ඉස්සරහට යනවා. ඒ ධර්මය අවබෝධ කරන්න මම මහන්සි ගන්නවා. මං කොහොම හරි අමාරු වෙන්න පුළුවන්. වැටි වැටි හරි අඬා හරි සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන මං ඉස්සරහට යනවා. අන්නේ අදිෂ්ඨානෙන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතින් තිසරණේ සරණ ගියා නම් ඔබ ආර්ය ශ්‍රාවකයෙක්. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ. එතකොට ඒ ශ්‍රාවකයෝ වුණාට පස්සේ පළවෙනියටම ඔබ ඇති වෙන දේ තමයි ලෞකික සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙමෙයි, ලෞකික සම්මා දිට්ඨිය. ඒ ලෞකික සම්මා දිට්ඨිය තුල තියෙනවා අන්න ඔබ විශ්වාස බණහන්න පටන් ගත්තාම ඔබට ටික ටික විශ්වාසය ඇති වෙනවා. මෙලොවක් කියලා දෙයක් තියෙනවා. පරලොවක් කියලා මරණින් මත්තේ උපතක් තියෙනවා. පින්පව් කියලා දෙයක් තියෙනවා. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරා එනවා. දානේ විපාක තියෙනවා, කරන පින්කම් වල විපාක තියෙනවා. මවුට සැලකීමේ විපාකයක් තියෙනවා. පියාට සැලකීමේ විපාකයක් තියෙනවා. ඕපපාතික සත්වයන් ලෝකෙ උපදිනවා. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ලෝකෙ පහළ වෙනවා. අන්නේ විශ්වාසය ටික ටික ඇති වෙනවා. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය බණහන කෙනෙකුට උපදිනවා. ඒ ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනා තමයි තිසරණේ පිහිටලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න මහන්සි ගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යය. ආර්ය ශ්‍රාවකයාගේ ඉලක්කය තමයි ලෞකික සම්මාදිට්ඨිය කර්ම කර්මඵල විශ්වාසය ඇති වෙච්ච කෙනා මේ භයානක සසර දුකින් මිදීමේ අරමුණෙන් හදවතින්ම තිසරණේ පිහිටපු කෙනා ලෝකෝත්තර සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න. එහෙම මහන්සි ගන්න ගමන් බණහලා ඒ ඇසූ ධර්මයේ නුවණින් විමසනවා. දැන් එයා ඉස්සල්ලාම රහත් වෙනව නෙමෙයි, සද්ධානුසාරී වෙනවා, ධම්මානුසාරී වෙනවා, ඊට පස්සේ සෝවාන් වෙනවා. අන්න අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මහා සාගරී ගැඹුරට යනවා වගේ දැන් ටික 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 තමයි බුද්ධ ශාසනයේ ගැඹුරට යන්නේ. එතකොට යා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා දැන් සෝවාන් වීම පිණිස ඔහුට අවශ්‍ය කාරණා 4ක් ධර්මයේ පෙන්නනවා. බාහිරින් ලැබෙන්න ඕන කරුණු 2ක්. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්මයේ පිරිසිදු ධර්මය අපිට අහන්න ලැබෙනවා බාහිරින්. අපි තුල තියෙන්න ඕන මේ ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගෙන කෙලෙස් ප්‍රහාණය කරගන්න නම්
යෝනිසෝ මනසිකාරයේ අහන ධර්මය තමා තුළින් නුවනින් විමසීමේ හැකියා. ඊළඟට දම්මානු දම ප්‍රතිපදා ඒ ධර්මයට අනුකූලවම ජීවත්වීමේ දක්ෂතාව දම්මානු දම ප්‍රතිපදා. ඔන්න ඔය කාරණ හතර ඔබ තුළ තියෙනවා නම් අන්න ඔබ මාර්ග පල් ලබන්න සෝවාන් වෙන්න මේ නිවන් මාගේ ඉස්සරහට යන්න ඔබ දක්ෂ කෙනෙ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මය ඒ විදිහටම තමන් තුළින් විමසල තමන්ගේ ජීවිතය තුළින් විමසල. එහෙම විමසගෙන යනකොට මේ ආයතන හය ගැන පංචුපාදානස්කන්ද ගැන මේ පටිච්ච සම්පාදය හැදෙන හැටි තමා තුළින් බලනු අනිත්‍ය දුක්ඛානාත්මසයෙන් විමස බලනු. එහෙම බලනකොට අන්න තමා තුළ ඉස්සරලාම සද්ධා විරිය සති සමාධි පඤ්ඥා කියන ඉන්ද්‍රිය ධර්ම සියුම්ම තමා තුළ පිහිටන්න පටන්ගන්න. අන්නයා සද්ධානුසාරී. තවදුරටත් තමා තුළ ඒක පිහිටනවා ධම්මානුසාරී. එයා තමයි ඊළඟට සෝවාන් ඵලයට පත්වෙන්. සෝවාන් ඵලයට පත්වෙනවා සමගම බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෙක් තුළ ප්‍රහාණය වෙන සංයෝජන තුනක් තියෙන. ඒ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන. සක්කාය දිට්ඨිය මම මගේ ආත්මය මේ හැම දෙයක්ම මට ඕන විදියට මගේ වසගේ පවත්වන්න පුළුවන් කියන ආත්ම දෘෂ්ටියත් එක්ක බැඳිච්ච සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. ඒකත් එක්ක විචිකිච්ඡාව තුනුරුවන් ගැන යම් සැක සංකා තිබුණා නම් ඒව නැති වෙනවා. බුද්ධ ශාසනයෙන් පරිබාහිර සීලයක් ගැන යම් විශ්වාසයක් මිත්‍යා විශ්වාස තිබුණා නම් ඒව නැති වෙනවා. හරියටම සීල කියන්නේ මේකයි. මෙන්න මේමමයි කියලා චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය උපදින. පිංහතුනි සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා තුළ රාග ද්වේෂ නැති වෙලා නෙමේ. ඔහු තුළ රාග ද්වේෂ මොහ සම්පූර්ණයෙන් නැති වෙලා නෙමේ. මොහේ යම් මට්ටමකට ප්‍රහාණය වෙලා තියෙන. ඔහු චතුරාර්ය සත්‍ය ගැන සත්‍යයක් කියලා දන්නවා. හැබැයි තාම පරිපූර්ණව අවබෝධ කරලා නැහැ. ඔහුට තියෙන්නේ චතුරාර්ය දුක ආර්ය සත්‍යයක්මයි. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්මයි. මේ දුක නැතිවීම ආර්ය සත්‍යයක්මයි. දුක නැති කරන මාර්ගය ආර්ය සත්‍යයක්මයි කියන සත්‍ය ඥානය තියෙන. එතකොට සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙක් තුළ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා බුදුහාඳුර විස්තර කරනවා ඔහු කොච්චර උතුම් කෙනෙක්ද කියලා. මහණෙනි සෝවාන් ඵලය ලබනවා කියලා කියන්නේ යුද්ධ 1000ක් දිනනවට වඩා මේ කාම ලෝකේම මනුස්සලෝ ඒ වෙනකොට රජක තිබ්බ ඉහළම සැපේ සක්විති රජක සක්විති රජෙක් වෙනවටත් වඩා දෙදෙව්ලොට අධිපති සක්‍ර දෙවියෝ වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන. සෝවාන් වෙච්ච කෙනා එතනින් එහා මාර්ගයට බැසගත්ත කෙනෙක්. සෝතාපන්න කෙනෙක්ගේ අර්ථය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. ආපන්න පැමිණෙනවා. මේක වේදාල සූත්‍රය තියෙනවා. මොකද එක එක්කෙනා මේ සෝවාන් ඵලයට පත්වීම ගැන එක එක අර්ථකථන දෙනවා අපි අහලා තියෙනවා. මොකද ධර්මයේ සමහරු සෝත කියලා ධර්මයේ කියන කනටත් කියනවා. දැන් ඔබ අහලා තියෙන චක්කු ඇස සෝත කන ගාහන නාසය ජීවහා චක්කු සෝත ගාහන. එතකොට මේ විදිහට මේ ආයතන හඳුන්වනවා. එතකොට කෙනෙක් වැරදි ආපන්න කියන්නේ පැමිණෙනවා. එතකොට කෙනෙක් වැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන්. කනට ධර්මයේ පැමිණීම සෝතාපන්න කියලා. සෝත කියන්නේ කනනේ. ආපන්න කියන්නේ පැමිණෙනවා. එහෙම නෙමෙයි ධර්මයේ උගන්වන්නේ. ඊළඟට සෝත කියලා තවත් අර්ථයක් ධර්මයේ තියෙනවා. සැඩ පහරට කියනවා. වේගෙන් ගහගෙන යන සැඩ පහරටත් කියනවා සෝත. එහෙමනම් සැඩ පහරට පනින එකවත් සැඩ පහරට පැමිණෙන එකවත් සෝතාපන්න නෙමෙයි. වේදල්ල සූත්‍රය බොහොම ලස්සනට පෙන්නනවා සෝතාපන්න කියලා කියනවා. කොපමණකින්ද කෙනෙක් සෝතාපන්න කෙනෙක් බවට පත්වෙන්. අන්න ඒක විස්තර කරනවා සෝත කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියලාම කියනවා. ඒතකොට බලන්න එකම පාලි වචනේ මේ සෝත කියන එක අර්ථ තුනක්. කනට කියනවා සෝත කියලා. සැඩ පහරට වේගෙන් ගලාගෙන යන සැඩ පහරටත් කියනවා සෝත කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් අපි කියනවා සෝත කියලා. එතකොට මෙතන සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා.
ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ. සෝවාන් වෙච්ච කෙනා සතර අපායෙන් සදහටම මිදිච්ච කෙනෙක්. ආයි සෝවාන් වෙච්ච කෙනෙක් නිරේ වැටෙනවා කියලා හරි, තිරිසන් ලෝකෙක ඉපදෙනවා කියලා හරි, පෙරේත ලෝකෙක උපදිනවා කියලා හරි, අසුරාපායට වැටෙනවා කියලා හරි කොහෙවත් නැහැ. ඒ කාන්තෙන් සතර අපායේ උපදින්නේ සම්පූර්ණයෙන් සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. චතුහ පායේහි විප්පමුත්තු. සතර අපායේ සදහටම නිදහස් වෙච්ච කෙනෙක්. උපරිම ඉපදුනොත් උපදින්නේ ආත්ම 7යි කියන. හැබැයි සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ ඔක්කොම ආත්ම 7ක්ම ඉන්නව නෙමෙයි. සෝවාන් වෙච්ච පුද්ගලයෝ ඉන්නවා ඒක බීජේ ජීවිතේම ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන රහත් වෙලා පිරිනමන පාන. සමහර අය ඉන්නවා කෝලංකෝල ආත්ම 2ක් 3ක් 4ක් 5ක් 6ක් ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න. සත්තක් කත්තු පරම. ඒ අය ආත්ම 7ක්ම ගිහිල්ලා 7 වෙනි ආත්මේ පිරිනිවන් පාන. එතකොට ඔන්න ඔය විදිහට සෝවාන් වෙච්ච පුද්ගලයෝ ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මානුව සංසාර ගමන අවසන් කරන. මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනාට කෙලෙස් තියෙනවා. රාගයක් තියෙනවා. ද්වේෂයක් තියෙනවා. හැබැයි කිසිම වෙලාවක අපායගාමී අකුසලයකට නම් වැටෙන්නේ නැහැ. ඒ සතර අපාය සදහටම මිදිලා. තමන් සැනින් සිහිය පිහිටව ගන්නවා. ආනන්තරී අකුසලයක් කවමදාවත් එවැනි අකුසලයක් හෝ පංච සීලයේ පිහිටපු කෙනෙ ගිහි ශ්‍රාවකෙක් නම් සෝවාන් වුණේ ඒ පංච සීලය ඔහුගේ නිත්‍ය සීලය ආර්යකාන්ත සීලයක් හැටියට දිවිහිමියෙන් දකින. දැන් පින්වතුනි ඊළඟට සෝවාන් වෙච්ච කෙනාගේ ඊළඟ ඉලක්කය තමයි සකදාගාමී වෙන්න මහන්සි ගන්න. මේක පියවරෙන් පියවර යන්නේ. දැන් සෝවාන් වෙච්ච කෙනාගේ ඊළඟ ඉලක්කය තමයි සකදාගාමී වෙන එක. එහෙම නැතුව රහත් වෙන එක නෙමෙයි. ඒ සකදාගාමී වීම පිණිස මාර්ගය වඩනවා. ඒ මාර්ගය වඩලා ඔහු සකදාගාමී ඵලයට පත් වෙනවා. සකදාගාමී ඵලයේ ධර්මයේ විස්තර කරන්නේ කාමරාග පටිග කියන සංයෝජන දෙකේ තුනී වීමක් හැටියට. සම්පූර්ණ නැතිවීමක් නෙමෙයි. එහෙමනම් සකදාගාමී ඵලයට පත් වෙච්ච කෙනාට කාමරාගේ පටිගය යම් ප්‍රමාණයකට තියෙනවා. දැන් ඔබ අහලා ඇති සෝවාන් වෙච්ච ශ්‍රාවිකාව, දැන් විසාකාව සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වුණා, දරුවෝ ලැබුණා, දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියනවා. බිම්බිසාර රජුගේ සෝවාන් වෙච්ච කෙනෙක්. දේශපාලනය කරා, රටක් පාලනය කරා, මාලිගාවල හිටියා, කාමයන් පරිහරණය කරා. සීවලි හාමුදුරුවන්ගේ අම්මා තාත්තා දෙන්නම සෝවාන් වෙච්ච අය කියනවා. ඒ අය විවාහ වෙලා ලැබිච්ච දරුවා තමයි සීවලි කුමාරයා. එතකොට අපිට පේනවා එහෙමනම් ඒ අයට රාගය තියෙනවා. ගිහි ජීවිතය ගත කරනවා, විවාහ වෙනවා, දරුවෝ ලැබෙනවා. අවබෝධයෙන් ඒ ජීවිතය ගත කරනවා. ආර්යකාන්ත සීලයක් හැටියට තමන්ගේ සීලයේ දිවිහිමිය රකින්න. ධර්ම මාර්ගය වඩනවා. සකදාගාමී වෙච්ච අය අතරත් සමහර අය බ්‍රහ්මචාරීව ඉඳලා තිනවා. මිගසාලා සූත්‍රය බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට පෙන්නනවා. සමහර අය සකදාගාමී වෙච්ච අය ඒ අය විවාහ වෙලා කාමභෝගී ජීවිතත් ගත කරලා තිනවා. මොකද කාමරාග පටික සම්පූර්ණයෙන් නැති වෙලා නෙමෙයි, තුනී වීමක් වෙන්නේ. දැන් සකදාගාමී වෙච්ච කෙනාගේ ඊළඟ ඉලක්කය තමයි අනාගාමී වෙන එක. අන්න යාගේ ඊළඟ ඉලක්කය තමයි අනාගාමී වෙන එක. අනාගාමී වීම පිණිසත් මේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයමයි යා වඩන්නේ. ඒ මාර්ගෙම වඩලා අනාගාමී ඵලයට පත් වෙනවා. අන්න එතකොට සම්පූර්ණයෙන් කාමරාග පටිග ප්‍රහාණය වෙනවා. එහෙමනම් රාගය, ද්වේෂය සම්පූර්ණයෙන්ම හිතෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමී ඵලයට පත් වෙන තැන. එක සංයෝජනයක් හැටියට බැඳිච්ච දෙයක්. එහෙනම් අනාගාමී වෙන කෙනා තුළ පංච ඕරබ්භාගී සංයෝජන, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග, මේ පහම ප්‍රහාණය වෙලා තියෙනවා. දැන් අනාගාමී වෙච්ච කෙනා කාම ලෝකේ ආයමත් උපදින්නේ නැහැ කියනවා. අනාගාමී කියන එකේ අර්ථය තමයි න ආගාමී. ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ. එයාගේ අවසාන කාම ලෝකෙමයි ජීවිතේ. අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ ඒ අය ගිහි ජීවිතේ ඉන්නවා. හැබැයි බ්‍රහ්මචාරීව.
කාමයන්ට හිත යන්නේ කාමරාග සම්පූර්ණයෙන් නැති වෙලා පටිගේ නැති වෙලා බ්‍රහ්මචාරීව ගිහි ජීවිතය ගත කරන. එතකොට ඒ වගේ බුදු හාමුදුරන්ගේ ගිහි ශ්‍රාවිකාව ශ්‍රාවකයෝ ගිහි ජීවිතය තුළ බමසර ආරක්ෂා කරමින් ගිහි ජීවිත ගත කරලා තියෙනවා. එනිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවගේ පරමාදර්ශී චරිත වෙන්න ඕනෑ චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ අනාගාමි වෙච්ච ගිහි ශ්‍රාවකයෝ. ගිහි ශ්‍රාවිකාවගේ පරමාදර්ශී චරිත වෙන්නට ඕනෑ කුජ්ජුත්තර වේලු කට්ටකී නන්ද මාතා වගේ ගිහි ජීවිතේම අනාගාමී පලට පත්වෙච්චයි. එතකොට අනාගාමි වෙච්ච කෙනා මරණින් මත්තේ සුද්ධවාස කියල බ්‍රහ්මලෝක පහක් ධර්මය විස්තර කරන. ඒ පහම අනික් අය උපදිනේවනෙමේ අනාගාමි වෙච්චාය විතරයි ඒවැ උපදින්නේ පංච සුද්ධවාස අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියලා සුද්ධවාස බ්‍රහ්මලෝක පහක් ධර්මය විස්තර කරන. මෙන්න මේ පහේ සමහරයිව ඉපදිලා ආයුෂාඩක් ගෙවෙන්න කලින් පිරිනිවම් පානවා සමහරු අය ආයුෂාඩක් ගෙවල උත්සාහයෙන් පිරිනිවම් පාන සමහරයි උත්සාහයක් නැතුව පිරිනිවම් පාන සමහරයි ඉන්න උද්දන් සෝතෝ අකනිට්ට ගාමී කියනවා ඒ බ්‍රහ්ම ලෝක පහේම පිළිවෙලින් ඉපදිලා අකනිටා බඹලෝ පිරිනිවම් පාන. එතකොට ඒ අයි ආපහු කාමලෝක ඉපදින්න එහෙම ඉපදිලා පිරිනිවම් පාන යනාගාමියයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනාගාමි වෙච්ච ශ්‍රාවකයගේ ඉලක්කෙ තමයි රහත් වෙන එක. අන්න යා තමයි රහත් වෙන්න මහන්සිගන්න. ඒ පිණිස අරහත් මාර්ගය වඩනවා. අනාගාමි වෙච්ච කෙනාටත් තව සංයෝජන පහක් තියෙනවා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන. මොකද චතුරාරි සත්‍යතාව පරිපූර්ණම අවබෝධ වෙලා නෑ. ඒ චතුරාරි සත්‍යයේ දුක පරිපූර්ණම අවබෝධ වෙනකොට දුකේ හට ගැනීම නම් වූ තන්හාාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනකොට දුක නැතිකිරීම නම් වූ නිවන සම්පූර්ණයෙන් සාක්ෂාත් වෙනකොට දුක නැති කරන මාර්ගය නම් වූ ආර්යෂ්ඨායික මාර්ගය සම්පූර්ණයෙන් වඩල අවසන් වෙනකොට මම දුක අවබෝධ කලා තන්හාාව ප්‍රහාණය කලා නිවන සාක්ෂාත් කලා මාර්ගය වඩල අවසන් කලා කියන කෘතඥානය ඇති වෙන. අන්න එයා තමයි චතුරාරි සත්‍යයේ සත්‍යඥාන කෘත්තිඥාන කෘතඥාන තිපරිවට්ටන් දවාද සාකාරං හැටියට අවබෝධවීමත් සමගම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ආශ්‍රව අනුසේ සහිතවම රාග දවේශ මෝහ කියන මේ සියලු ක්ලේෂයන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත්වේ. ඒ රහතන් වහන්සේලා ගැන බුදුහාන්දුරු පෙන්නන්නේ උන්වහන්සේලා මනුලෝ වැඩහිටියත් පිරිනිවන් පානකම් වැඩඉන්නවා තමයි. හැබැයි උන්වහන්සේලාගේ පිරිනිවන් පෑමත් සමඟ පහනක තෙලුයි වැටී අවසන් වෙලා පහන නිවිලගියා වගේ. ඒ දැල්ල අන්න අතනට ගියා මෙතනට ගියා අන්න අරහෙ ගියා කියලා කාටවත් පණවන්න බෑ. තෙලුත් ඉවර වෙලා වැටිත් ඉවර වෙලා. ඒ පහන් දැල් එතනම නිවිලා යනවා. නිබ්බන්ති දිහිරා යථායම්පදීපෝ. උන්වහන්සේලා පෙර කර්ම කීනම් පුරාණ පෙර කර්මත් ඔක්කොම ශය කරලා. නවන් නත්ති සම්බවන්. අනාගතයේ භවයක් පිණිස අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නෑ. නිබ්බන්ති දිහිරා යථායම්පදීපෝ. පහන් සිලක් නිවිලෑනෝගේ නිවිලෑන. ඔන්න ඔය කරා යන්න සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග පල ලබාගෙන නිවන කරායන ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ පෙන්ව මේ කාරයට මහා සාගරයේ පිළිවලින් ගැමුර කරායනවා වගේ. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපද. ක්‍රමාණකූලෝ ගැමුර කරායා යුතු දෙයක්. එනිසා පිංහතුනි ඔබ ඉන්න තැන ඉදං තමන් ඉන්න කොතනද කියලා තමන් හරියට අඳුනගන්න. ඒ අඳුනගෙන තමන් උත්සාහ කරන්න පියවරක් හරි ඉන්න තැනින් ඉස්සරහටයන්. ධර්මාවබෝධය පැත්තට යනකොට දවසකට එක අඩුපාඩුවක් හරි හදාගෙන. ටික ටික පියවරෙන් පියවර ඉස්සරහට යන්න උත්සාහ කරන්න. මොකද සමහරය මේ බණ අහනකොටම සමහරු හිතාගෙන ඉන්නේ රාග දීශ නැතිවෙයි. සමහරය දැන් කවරුවරි කියන ඔයා දැන් බණහන්ව කෙනෙක් ඔන්න සුදු ඇඳල සීල් අරගෙන මේ මොකද මේ තරුණ කාලෙවා මේ
තැන් සීල් ගන්නේ අපෝ ගිහි ජීවිත එපාවේ පවුල් අවුල්වේ ඔහොම පුළුවන් පවුල් ජීවිත ගත කරන්න ඇයිවාට මොනොහරි ප්‍රශ්නයක්ද ඔන්න ඔය වගේ අහන අය ඔබ සමාජි දැකලා ඇති. ඒ අයි හිතන්න මේ බණ අහපු ගමන් කෙලෙස් නැති වෙනවා කිය. එහෙම වෙන්න දෙයක් නෙමෙයි. මේක ක්‍රමාණුකුළු අවබෝධයක්ත් එක්ක ධර්මාවබෝධය කරා යන වැඩ පිළිවෙලා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙ දෙවියන් අතරත් සම්මාධිට්ටික මිත්‍යාදෘෂ්ටික දේවතාවරු එක දෘෂ්ටි මතවාද තියෙන දෙවරු ඉන්නවා. දවසක් එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට ගාථාවකින් මේ විදියට ගාථාවක් කියලා තමන් ධර්ම කරුණක් නිරාකරණය කරගන්න අහන. කෙනෙක් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්ස්විනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න මහන්ස්විනවා වගේ. මේ සංසාරයේ ඉපදමින් මැරමින් යන සත්වයා කාමරාග පටික ප්‍රහාණය කරන්න මහන්සිගන්න ඕනේ කියලා ගාතාවක් කියන මේ ගාථාව තේරුම තමයි බුදු හාදුරු ළඟට ඇවිල ගාතාවක් කියන සාමීනයේ හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්ස්වීනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වීරිය වඩනවා වගේ. සංසාරයේ ඉපදමින් මැරමින් යන මේ සත්වයා කාමරාග පටික ප්‍රහාණය කරන්න මහන්සිගන්න ඕනෑ කියන. දැන් ඕක ඔබට කවරුහරි කිව්වොත් සාමාන්‍ය යම් මට්ටමෙන් බණහන කෙනෙකුට ඇත්තනෙන්නම් හරිනේ කාමරාග පටික ප්‍රහාණය කරන්නන මහන්සි වෙන්න ඕන කියලා ඔබ එක පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා දේවතාව ඔහොම නෙමෙයි ඔය ගාථාව මේ විදිහට නිවැරදි විය යුතුයි. හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. සක්කාය දිට්ටිය ප්‍රහාණය කරන්න එක මහන්සි ගන්න ඕන. කාමරාග පටික ප්‍රහාණය වෙන්නේ අනාගාමි වෙනකොට. ඊට කලින් කරන්න ඕන දේ තමයි පළවෙනි මේක තමයි සෝවාන් වෙන එක. ඒ නිසා මේ මාර්ග ක්‍රමාණුකූලව දැ සමහරු මේ ධර්ම මාර්ග බණ අහපු ගමන් ගෙදර රහත් වනා වගේ රඟපාන්න පටන් ගන්න. ඔක්කොම අවුල් කරගන්න එතනින්. ඒ අය සමහර එක දවසක් භාවනා කළ සමහරලාවට නිකං අමුතු අවබෝධයක් ලැබුණා කලකිරුණ මට මේ ඔක්කොම එපා වෙලා තියෙන මේ ඔක්කොම අනිත්‍ය දේවල් අන්න ඒ විදිහට ඇසූ පමණින් මේක ක්‍රමාණුකූල අවබෝධය කියන්නේ මොකක්ද අහල රඟපෑම කියන්න වෙන දෙයක්. ඒ නිසා මතක තියාගන්න බොහෝ දෙනෙක් මේ ධර්මය තුළ ධර්මී හැසිරෙන්න්න ගිහිල ධර්මය නොදන්න නිසාම අවුල් වියවුල් හදාගන්න. මතක තියාගන්න පලවෙනිම ඉලක් අපි පියවරෙන් පියවරයන්නේ. ඉස්සල්ලාම පලවෙනිම ඉලක්කෙ සෝවාන් වෙන එක ලේසි දෙයක් නෙමේ. පිංහතුනි කෙනෙක් සෝතා පන්න වනා කියලා කියන්නේ සතර අපායෙන් සදහටම මිදෙනවා. එයා ආර්යෂ්ඨායක මාර්ගයට පැමිණෙනවා. එයා ඒ කාන්තෙන් උපරිම ඉපදුනත් උපදින ආත්මහතක් විතරයි සංසාර ගමන අවසන් කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පුංචි ගල් කැට හතක් ශ්‍රී හස්තයට අරගෙන භික්‍ෂූන් වහන්සේලට පෙන්න ලහනවා මහනෙන මේ මහපොලෝ මත තියෙන වැලි කැට ගල් කැට පස් කැටත් තතාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට හතක් නුබලට වෙනස පේනවද. එහෙමයි ස්වාමීනී මහපොලෝ මත ගණන් කළ නොහැකි තරම් අති විශාල ගල් කැට වැලි කැට පස් කැට ප්‍රමාණය මහපොළොව තියෙනවා. ගණන් කරන්න බෑ ඒ තරම් විශාලයි. බින්දු ගානකින් ඉලක්කමකින් කියන්න බැරි තරම්. හැබැයි තතාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තේ මත තියන්න පුංචි ගල් කැට හතක් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන සෝවාන් පලට පත්වෙච්ච කෙනා ගෙවල අවසන් කරපු දුක් ප්‍රමාණය මේ මහපොළොවෙ තින වැලි කැට ගල් කැට පස් කැට වගේ කියලා හිතන්න කිය. අන්න සෝවාන් වෙච්ච කෙනා අවසන් කරගත්ත මේ සංසාරය ඉපදමින් මැරමින් සතරාපායි වැටි වැටි ආපු දීර්ඝ සංසාර ගමනේ ගෙවල අවසන් කරගත්ත දුක් ටික මහපොළොවෙ තින වැලි කැට ගල් කැට පස් කැට වගේ කියව. සෝවාන් වෙච්ච කෙනාට තව අනාගතයේ ඉතුරු වෙච්ච යම් දුකක් තියෙනවනම් මේ තතාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට හත වගේ. ඇයි ඉපදුම තුපදින තව ආත්ම හතක් විතරයි.
ඒ ඉපදෙන අනාගතයේ සුගති සහිත ආත්ම කීපය තුළ යම් ජරා මරණාදී සෝකාදී දෙයම් දුකක් ඇද්ද ඒ මේ පුංචිගල් කැට හත වගේ කියව. එහෙමනම් මතක තියාගන්න සෝවාන් ඵලය ලබනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වේ යුද්ධ 1000ක් දිනනවට වඩා කාමලෝකේම අධිපති භාවය ලබනවටත් වඩා දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවිය වෙලා උපදිනවටත් වඩා සෝතාපත්ති ඵලයේ ශ්‍රේෂ්ඨයි. ඒ නිසා මේ ධර්මමාර්ග යන ශ්‍රාවකයා මේ ධර්මමාර්ග ඉස්සල්ලා නිවරදිව මාර්ගය වටහා ගත යුතුයි. තමන් ඉන්නේ කොතනද? ඒ ඉන්න තැන හරියට හඳුනගෙන ඉන්න තැනින් පියවරෙන් පියවර ධර්මාවබෝධය පැත්තට යන්න උත්සාහ ගන්න. පිංහතුනී පළවෙනියටම දැන් ඔබට මේ බණහන ඔබම ඔබ දිහා බලන්න. තමන් දිහා පුනරාවර්ජනයක දිල බලන්න. ඇත්තටම මං ධර්මයට ආස කෙනෙක්ද. දවසකට බණ දෙක තුනක් හරි අහනවන. ධර්ම පිපාසයක් තියෙනවන ධර්ම ඉගෙන ගන්න ආසයි. පන්සී පත පහ හරියට ආරක්ෂා කරනවාද. ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් ගිහි ජීවිතය තුළ ඔබ හරියට පන්සිල් රකිනවාද. පෝයි දවසට උපෝසතයක් ආරක්ෂා කරනවාද. ඉස්සර බුදු හාදුරන්ගේ ශ්‍රාවකයෝ සතර පෝයටම උපෝසතය රැක්කම්. අඩුගාන ඔබ පසලොස්සක පෝයට හරි ගෙදර ඉඳං හරි ඒ උතුම උපෝසත සීලි සමාදන් වෙන්න උත්සාහ කරනවාද. ඒ අහන ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගන්න උත්සාහ කරනවාද. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙලෝ පරලව ගැන සංසාර ගමන ගැන සතරාපායි වැටි වැටි යන මේ භයානක ගමන ගැන උපපාතික සත්‍යයන් මේ නිරය ප්‍රේතාත්ම සතරාපායි මේව ගැන ඔබට ධර්මය තුළින් යම් වැටහීමක් විශ්වාසයක් තියෙනවද. තුනුරුවන් ගැන සද්ධාවක් තියෙනවද. අන්න ඒ ටික ඔබ තුළ මුලින් පිහිටලනං ඔබ ආර්ය ශ්‍රාවකේ. ඒ ටිකවත් ඔබ තුළ නැත්නං ඔබ නිවන් දකින්න ඕනෑ සෝවාන්වත්වෙන්න ඕනෑ කියලා කොච්චර කිව්වත් ඔබ තාම ලෞකික සම්මාධිට්ටියටවත් ඇවිල්ල නෑ. පිංහතුනින් ලෞකික සම්මාධිට්ටිය පිහිටනවා කියන්නේ ලේසි නෑ. දැම් බලන්න සමහර බනාහන පින්කං කරන බොහෝ බෞද්ධය වගේ ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අයි බොහෝම මහවජාරුවට ඒ අයි හිතනවා ඔය අපාය ඔක්කොම් මෙහි තමයි තියෙන්නේ. ඔය නිරේ කියල දෙයක් නෑ. ඔය පේෙන් ඇද දුක්විදින මිනිස්සු ඔය අප්‍රිකා රටවල කන්න නැතුව හිගන්න ඕ තමයිගෙන අපාය. දිවිය ලෝක කියන්න ඔය හොඳට කාලා ඇඳලා ඉන්න ඔය සැප සම්පත් විදින යානවාහන තියෙන ඕත් ඕ තමයිගෙන දෙවුලෝ ඔක්කොම් මෙහි කියනවා. මතක තියාගන්න ඒ දුෘෂ්ටිය ඔබට ආව කියන්න ඔබ නියත මිත්‍යා දෘෂ්ටිය ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දස වස්තුක සම්මාධිට්්‍යය විස්තර කරද්දී නමවෙනියට විස්තර කරපු කාරණය තමයි. ඕපපාතික සත්වයන් නෑ නිරයක් නෑ ප්‍රේතලෝකයක් අමනුස්ස ලෝකයක් යක්ෂයන් හැට මේවා නෑ කියල යමේ දුෘෂ්ටියකට එනවනං එයා නියත මිත්‍යා දෘෂ්ටික එයාට එතනින් ඉස්සරහට යාගන්න බෑ. එයාට සද්ධාව පිහිටන්න බෑ. එතනින් එහා තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණොරු බුදුරජාණන් වහන්සේව එයා කියනවා මම් බණහනවා මට සද්ධාව තියෙනවා හැබැයි යා බුදු හාදුරන්ගේ අවබෝධ පිළිගන්න කෙනෙක් නෙමේ. පිංහතුනි අපි අපාය ගැන අපි පිළිගන්නේ අපි අපායට ගිහිල්ල මේ බලලාව නෙමේනි. අපි ගිහින් ඇවිල්ලා හොයලා අධ්‍යයනය කරලා මං ඔක්කොමද බලාගෙන ඇවිල්ලයි මේ පිළිගත්ත කියල පිළිගන්න නෙමේ ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය උන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේ තමයි මේ ගැන අපට දේශනා කරේ දේවදූත සූත්‍රය බාල පණ්ඩිත සූත්‍රය බුද්ධ දේශනාවල අපාය ගැන සඳහන් වෙන දේවල්. එතකොට ඔබ ඒවා පිළිගන්න නෑ කියන්නේ ඔබ බුදුහාන්දුරන්ගේ අවබෝධ පිළිගන්න ඇති කෙනෙ. ඔබ බුදුහාන්දුරන්ග පිළිගන්න ඇති කෙනෙ. ඒ නිසා අවබෝධයෙන් බුදුන් සරණ යනවා කියන්නේ පිම් පව් කරම පල විශ්වාස කරන. මෙලෝ පරලව පිළිගන්න සංසාර ඉපදමින් මැරමින් ආපු කර්මාන් රූපියෝ ගමනක්ම තුළයි මං මේ ඉපදුනේ. සසර වපුරපු දේවල් මන් නෙලන්නේ. අදමම් වපුරණ දේවල් ලස්සැන් අරගෙන අනාගතය උපදිනවා පරලවක් කියල දෙයක් තියෙනවා. දෙමවපියන්ට සැලකීමේ විපාකයක් තියෙනවා. අපාය සතරාපාය කියල දෙයක් තියනවා දෙව්ලෝ බමලෝ කියල දෙයක් තියෙනවා. කරන පින් පව්වනෝ මේවැ උපදිනවා.
ඕපපාතික සත්‍යයන් ලෝකෙ උපදිනවා. මේ සියල්ල තමන්ගේ නුවනින් අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙනවා. උන්වහන්සේලා ඒ මාර්ගය අපිට පෙන්නවා. ඒ මාර්ගය අනුගමනය කළ ප්‍රතිඵල ලබපු ශ්‍රාවකයෝ මේ ලෝකෙ කෝටි ගනම් පහළ වුණා. ඔන්න ඔය විශ්වාසය ඇතිකර ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමේ. ඒ නිසා මතකතියාගන්න ලෞකික සම්මාධිට්ටිය ඇතිකර ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමේ. ලෞකික සම්මාධිට්ටිය ඇති වුණා කියන්නේ අන්න හදවතින්ම අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන්න ලැබෙනවා. අන්න එතන ඉදං ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන ආර්ය ශ්‍රාවකේ. ආර්ය කියන්නේ බුදුහාමුදුරන්. මේ ශ්‍රාවකයෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට අයිති. ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබ උපාසක උපාසිකාවකට අයිති වෙනවා. එතන ඉදම් දැන් ඔබට තියෙන ඉලක්කේ රාගදේශ මෝහාදී මේ සසර ගමනේ මේ ක්ලේෂයන්ගේ භයානකකම චතුරාරි සත්‍ය සංසාර ගමන ගැන දැන් ඔබ එතන ඉදං ඉගෙන ගන්න. බනාහනව තමන්ගේ ජීවිතය තුළින් ධර්මය අවබෝධ කරන්න උත්සාහගන්න. ලෝකෝත්තර සම්මාධිට්ටි අර ලෞකික සම්මාධිට්ටි ඇතිවෙච්ච කෙනා එතන ඉදං ලෝකෝත්තර සම්මාධිට්ටි ඇති කරගන්න මහන්සි ගන්න. ඒ තමයි චතුරාරි සත්‍ය අවබෝධි. ඒ චතුරාරි සත්‍යයේ සත්‍යඥානය ඇති වෙනකොට සෝවාන් වෙනවා. කෘත්‍ය තුළ යම්මට්ටමකට වැඩීගෙන යනකොට සකදාගාමයනවා. තවදුරටත් කෘත්‍යය වඩනකොට කාමරාග පටික ප්‍රහාණය වෙලා අනාගාමයනවා. ඒ කෘත්‍යය වඩල අවසන් වෙනකොට කෘතඥානය පහළවීමත් එක්කම රහත් වෙනවා. අන්න යා තමයි චතුරාරි සත්‍ය පරිපූර්ණ වසයෙන්ම ලෝකෝත්තර සම්මාධිට්්‍ය අවබෝධ කරගත්ත කෙනා. ආර්යෂ්ඨායික මාර්ගි වඩල අවසන් කරගත්ත කෙනා. රහතන් වහන්සේලාට ආර්යෂ්ඨායික මාර්ගයේ මාර්ගාංග අටට අමතරව තව අංග දෙකක් පිහිටනවා. දසාන්ගේහි සමන්නාගතුව අරහාති උච්චතිය කළ ධර්මය පෙන්නන්න. සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධී කියන අංගාටට අමතරව සම්මා ඥාන චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් අවබෝධ කරා කියන අවබෝධයකටගෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ කෙලෙසුන්ගෙන් සදහටම නිදහස් වනා කියන අවබෝධය. ඔන්න ඔය අංග 10ම රහතන් වහන්සේලා තුළ පිහිටනවා. එහෙමනම් පින්වතුනි ඔබ මේ ධර්මය අහනවා ඒ ධර්මය තුළින් ඔබ ඉන්න තැන ඔබ දකින්න. ඉන්න තැනයිදම් ධර්මාවබෝධය පැත්තට යන්න උත්සාහ කරන්න. පියවරෙන් පියවර අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. මෙන්න මේ ධර්මාර්ග වඩාගෙන ඉස්සරහට යන්න. තිහෙමනම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපේ ඉලක්කෙ වෙන්න ඕනෑ කොහොමහරි මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න උත්සාහගන්න. ඒ ඉලක්කෙ තුළ ඔබ හැම දෙනාටම පියවරින් පියවර දවසින් දවස ධර්මාවබෝධය පැත්තටම ගමන් කරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ඔබට ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනී හද මේ ධර්මාණු ශාසනාවෙන් රැස් කරගත් සියලු දෙවියෝ සාධ කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාධ කියල දෙවියන්ට පින් දෙන්න. තින් අද මේ දායකත්ය දරන්නේ තිලකාත්තනායක මහත්මිය එතුමීගේ අරමුණ තමයි 2020 ජනවාරි මස මිය පරලවයන්නට ඉදුණු තම ස්වාම් පුරුෂයාවන ආරියදාස අත්තනායක මහත්මාට පින් අනුමෝදන් කිරීමත් මිය පරලව යන්නට ඉදුණු දෙමාපියන් වන BM සිසිලිම් පතිරාජමෑණියන් BM පියදාස පියාණන් ඒ අයට පින් අනුමෝදන් කිරීම ඒ වගේම වර්ග පරම්පරාගත සංසාරගත මිය පරලවගේ සියලූම ඥාතය සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියලා ඒ අයට සිහිපත් කළපු පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව ඉන්න පවුලි හැම දෙනාටමත් දරුවන් වන තමර හර්ෂදේව බිම්බා දිනේශාකිනේ දරුවන් ඒ වගේම මුණපුරන් වන ජයවි සවිජ ඩිනන් ඒශානා යන ඒ දරුවන් ඇතුළු පවුල්වල හැම දෙනාම සුජීවත්ව ඉන්න ඥාති හිත මිට්ටාදි හැම දෙනාම
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම සැප්තැම්බර් මාස මියගිය නන්දසිරි පැස්කුවල් මහතාට ලංකාවේ වෙසෙන කුසුම් ජයසිංහ සහ පවුලේ සියලු දෙනාටමත් සුනිලා හේවාවසම් සහ පවුලේ සියලු දෙනාටම ලෝකවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කළ සුජීවත්ව ඉන්න අයට ආශිර්වාද කරනවා මිය පරලොවගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ. අසනීප තත්වයෙන් පසුවන BM ශාන්ති මහතාට නිදුක් නිරෝගී සම්පත්තිය සූපත් භාවය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ති මේ පින්වතුන් තමන්ගේ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඥාතීන් හැමෝම එකතු කරගෙන ධර්මාවබෝධයට උපකාර වෙන ආකාරයට අද දවසේ තිලකත්තනායක මහත්මිය මේ ධර්මදානමය පින්කම සිදු කරා වගේම අනිත් අයටත් මේ ධර්මය හඬ සැලැස්සීමෙන් තමන්ගේ ජීවිතයට විශාල පිනක් රැස් කරගත් ඉතින් එතුමියටත් එතුමගේ පවුල හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය කර සියලු දෙනාටමත් නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිස චතුරාරි සත්‍ය අවබෝධය පිණිසම මේ පින උපකාරයක් වේවා ආශිර්වාදයක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. එම දායකත්ව ධර්මදේශනය ලෝකවාසී අපගේ පින්වතුන් හට ලබා දෙන්නට දායකත්වය ලබා දුන්නේ අද දවසේදී තිලකා අත්තනායක මහත්මිය විසින්. ඒ වගේම අද දවසේදී ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් මේ සම්බුදු දර්ශනයේ වැදගත්කම වටිනාකම මනවින් පහදා දුන් අපගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි පාද නමස්කාර පූර්වකව අපගේ කෘතවේදීත්වය පිළිගන්වන්නට කැමැති. හොරණ දික්හෙන්පුර සීලසුව අර්ණ නිර්මාතෘවර අතුරුගිරිය සදහම් පදනමේ නිර්මාතෘවර අතිපූජ්‍ය ගලගමේ ඥානදීප අප පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද දවසේදී මේ ධර්මදේශනය ඔබ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනු ලැබුවේ. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උන්වහන්සේගේ හිතේ තිබෙන්නා වූ මේ ආශිර්වාදය මුළු ලෝකවාසීන්ටම ලැබේවයි අපි මෙත් සදහම් විකාශයෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ ආශිර්වාදෙන් ඒ පිහිටෙන් අද දවසේදී සදැහැති දායකත්වය දරූ තිලකා අත්තනායක මහත්මිය විසින් ප්‍රාර්ථනා කරනු ලැබූ සියලුම කරුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි ප්‍රාර්ථනා කරනු ලබනවා.